YouTube වීඩියෝ channel එකට ඕගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා. අද මම කරන්න අදහස් කරේ ක්ලියර් සාය මොස්තරේ. මම මෙතන ගන්න ඉන්නේ ඉනවට මිනුම 29යි. ඉනවට මිනුම 29යි. මම මේ සායට යෝක් එකක් ගන්නවානේ. එහෙමනම් මම යෝක් උස ගන්නවා 8යි. කුලවට මිනුම 35යි. සායේ උස 24යි. අපි මේ සාය මිමි ගණනය කරමු. 29යි යෝක් උස 8යි. කුලවට 35යි. සාය උස 24යි. මුලින්ම අපි ඉනවට මිනුම ගණනය කරගමු. අපි එහෙමනම් ඉනවට මිනුම 4ෙන් බෙදමු. ඉනවට බෙදීම 4. එහෙමනම් ඉනවට 29යි. නැවත අපි ලියාගමු 29 බෙදීම 4. ඔයාලා තාමත් මහන්න දන්නේ නැතිව කෙනෙක් නම් මේ විදිහට තමන්ගේ ඉනවට මිනුම ඉනවට කියන කොටසට ආදේශ කරගෙන 4ෙන් බෙදලා ගන්න. එහෙනම් 29 4ෙන් බෙදුවම අපිට එන්නේ අඟල් 7යි 4ෙන් එක. අපි මේකට මේ සාය ඉනවටට මැහුවාසි ඕනේ. එකතු කරන්න ඕන මැහුවාසි භාගයයි. එහෙනම් අපි බලමු එකතුව. එතන 7යි 3 කාලක් එනවා එකතුව. 7යි 3 කාලක්. 4ෙන් 3. අඟල් 7යි 4ෙන් 1. එහෙනම් මේ අපිට ඇවිල්ලා තියෙන ඉනවට මිනුම 4ෙන් බෙදුවට පස්සේ ලැබෙන පිළිතුර. මෙන්න මේක මේ විදිහට අවුල් කර ගන්නවා. මොකද අපි රෙදි කපන්නේ සම්පූර්ණ ගන්න නෙමෙයි. මේ ගණන් හදාගෙන සකසාගත්ත මිනුම තමයි මේ තියෙන්නේ. ඊළඟට අපි ගමු උකුලවට මිනුම. උකුලවට මෙතන 35යි උකුලවට බෙදීම 4. උකුලවට 35 නැවත ආදේශ කරගමු. 35 බෙදන්න ඕන 4. මෙහෙම කිව්වොත් ඔයගොල්ලන්ට පැහැදිලි. වට මිනුමක් බෙදන්නේ 4න්, හරස් මිනුමක් බෙදන්නේ 2න්. එහෙනම් මේකත් උකුලවට කියන්නේ අපි වටේ ගත්ත මිනුමනේ 4න් බෙදන්නේ. 35 4ෙන් බෙදුවම අපිට උත්තරේ එන්නේ 8යි 4ෙන් 3යි. ඒ කියන්නේ 8යි 3 කාලයි. අපි තවත් විදිහකින් කතා කරමු මෙතන 8.7යි 5යි. ඔයාලා කැලේ එකකින් බෙදුවොත් ඒ විදිහට එන්නේ. එහෙනම් අපි මේ පිළිතුරට මැහුවාසි ඕනේ. එතන මැහුවාසි භාග එකතු කරාට පස්සේ මේකේ එකතුව තමයි අඟල් 9යි 4ෙන් 1යි. මේ එකක සියල්ලම අඟල් අපි මේ පිළිතුරත් මේ විදිහට රවුන්ඩ් කරගමු. මම කැමතිස්සෙම ඔයාලට අවසන් උත්තරේ රවුන්ඩ් කරගන්න කියන්නේ අපි මේ රූප සටහන අඳිනකොට මෙන්න මේ උත්තරේ ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න මම රූප සටහනක් මගින් ඔයාලට පැහැදිලි කරන්නම්. මම අද මහන්නේ මෙන්න මේ වගේ යෝක් එකක් දාපු ක්ලියර් සායක්. එතන ඉනේ රැලි නැහැ. නමුත් මෙහි රැලි තියෙන සායක්. එහෙමනම් මෙන්න මේ යෝක් උස. මෙතන ඉඳන් මෙතනට තියෙන යෝක් උස අඟල් 8යි. මෙතනින් පල්ලෙහාට තමයි මේ සාය උස අඟල් 16ක්. එහෙනම් 16යි 8යි එකතු කරාට පස්සේ 24. මේ බලන්න මේ දෙකේ එකතුව තමයි 24. එහෙමනම් මේ මුළු සායම උස වෙන්නේ එතන මෙතන මම පෙන්නනවා සායේ උස 24. එහෙමනම් අපි මේ කොටස් දෙකකට අරගෙන තමයි මේකේ මිනුම හදා ගන්න ඕනේ. මොකද අපි යෝක් කොටසක් එකතු කරනවානේ. මේකට කියන්නේ යෝක් එක. යෝක් එකක් සමග ක්ලියර් සායක් තමයි මම අද උනට කියලා දෙන්නේ. අපි මේ යෝක් කොටස දුකසලනක් මගින් පැහැදිලි කරගමු. මේ රෙදි කොටස අපි දෙකට නවලා තියෙන්නේ. රෙදි කොටස දෙකට නවලා තියෙන්නේ. එහෙනම් අපි මෙතන සඳහන් කරගමු නැම්ම කියලා. එතකොට ඔයගොල්ලෝ මේක වඩා පහසු වෙනවා කපා ගන්නකොට. මේ තියෙන්නේ ඉන රේඛාව. මේ තියෙන්නේ වාටිය රේඛාව. එහෙමනම් මෙතන මේ යෝක් කොටස දෙක නව නිසා මෙතන නැම්මක් විදිහට පාවිච්චි කරනවා. මෙන්න මෙතන ඉඳන් 7යි 3 කාලක්. 7යි 3 කාලක් ඉන රේඛාවේ ප්‍රමාණය මේ රේඛාවේ අපි ලකුණු කරගත්තා. ඊළඟට මේ යෝක් උස අඟල් 8යි. ඉතින් මෙතනට අඟල් 8යි. ඊළඟට අපි උකුලවට මිනුම 4ෙන් බෙදලා ගත්ත උත්තරේ තියෙනවානේ 9යි කාලය. එහෙනම් ඒ 9යි කාලක් මම මෙතන ලකුණු කරගෙන මේ විදිහට ලක්ෂයක් ලකුණු කරනවා. එහෙනම් ඉන සහ උකුල යා කරමින් අපි මේ යෝක් එකේ අංශය ඇදගන්නවා. අපි මේ යෝක් එකේ මම මෙතන අංශය කියලා කියනවා. මේ අංශයට අපි මැහුවාසි කලින් එකතු කරලා තියෙන්නේ මැහුවාසි භාගයක්. එහෙමනම් ඔයාලා රෙදි කපන්න ඉස්සෙල්ලා දැන් මේ යෝක් එක සායට සම්බන්ධ කරන්න ඕනේ නේ. එහෙමනම් මෙතන මැහුවාසි භාගයක් අමතරව තියන්න මම ගානට එකතු කරේ නැහැ. ඔයාලට පැටලෙන්නේ නිසා අපි මෙතන මැහුවාසි භාගයයි කියලා ලියාගමු. මේ සායේ ඉගෙනෙන්න මැහුවාසි භාගයක් ඕනේ. අපි සාමාන්‍ය යෝක් එකක් ගන්නකොට ඕනම වෙලාවක ලයිනින් කොටසක් මේකට සම්බන්ධ කරනවා. එහෙනම් ලයිනින් එකයි යෝක් කොටසයි සම්බන්ධ කරගන්න අනිවාර්යයෙන්ම මැහුවාසි භාගයක් තියන්න ඕන.
ඉහළින් සහ පහළින් අපි මෙහෙම වාසි භාගය ගානේ අඟල් භාග දෙකක් එකතු කරා. එහෙනම් ඒකත් ලියාගමු. එහෙමනම් මේ යෝග උස එකතු වෙනවා 8 එකතු කිරීම භාගය එකතු කිරීම භාගය. එතකොට මෙතන එනවා අඟල් 9ක් අපි තියන්න ඕනේ යෝග උස. පරණ තියෙන්නේ 7.3 කාලක් ඉන රේඛාවෙන් වාටිය රේඛාවෙන් 9යි කාලක්. එහෙමනම් අපි දැන් යෝග කොටසේ මිනුම් ගණනය කරලා අවසానයි. අපි ඊළඟට බලමු ක්‍රියා සාය කොහොමද කපා ගන්න කියලා. දැන් අපි ගණනය කරපු මිනුම් ටික ඔයාලා සටහන් කරගන්න. උපසරාණි බලමු ඔයාලට අපි අද මහන සාය මොන වගේද කියලා. මේ යෝග කොටසට මේ විදිහට ඉනට වැලි නැති සායක් තමයි අපි මහන්නේ. මෙතන ඕපන් එකක් තියෙනවා. මේ ඕපන් එකට අපි බොත්තම් මේ විදිහට බොත්තම් අල්ලගන්න තියෙනවා. මේ සායකට අපි මහන. එහෙමනම් බලමු මේක කොහොමද මෙලු හදාගන්නේ කියලා. මෙතන ඉන රේඛාවනේ. මේක උකුල රේඛාව. උකුල වට රේඛාව. ඉන සහ උකුල. අපි උකුල වට මිනුම තුනෙන් බෙදන්නේ. මේක වැඩි දාන්නේ නැති සායක් අපි මහනවා නම් ක්‍රියා සායක් අනිවාර්යෙන් අපි බෙදන්න ඕන. උකුල වට මිනුම හෝ ඉන වට මිනුම තුනෙන් බෙදන්න ඕන. එහෙමනම් මම මෙතන ඉන වට නෙමෙයි පාවිච්චි කරන්නේ ක්‍රියා සායේ වටට ඉන විදියට මෙතන පාවිච්චි කරන්නේ මම උකුල වට මිනුම. එහෙනම් උකුල වට මිනුම බෙදීම 3. ඒ කියන්නේ මම ගත්ත ස්ථානයේ දැන් මෙතන ඉනට යෝග් එකක් නේ. යෝග්කෙන් පහළ කොටසට තමයි අපි මේ සාය ඉන විදියට කපා ගන්න ඕනේ. එහෙමනම් 3ෙන් බෙදුවම දැන් අපිට එනවා 11.6යි 5ට වඩා වැඩි නිසා අපිට පුළුවන් මේ පැත්තට එකක් එකතු කරගන්න. අපි මෙතන 12යි කියලා ගමු. ආසන්න වශයෙන් මම ගන්නවා මෙතන අඟල් 12. අපිට මේ සායේ උස අඟල් 16ක් තමයි උස තියෙනවා. එහෙමනම් මම මේ රෙදි කොටස අරගෙන මෙන්න මේ විදිහට උපස ගහනකින් පැහැදිලි කරා. මේ රෙදි කොටස ඔයාගේ මේ පැත්තට හරි මේ කොටස ගේන්න ඕනේ. එහෙම නැත්නම් මේ පැත්තෙන් නවල මේ පැත්තට ගන්න පුළුවන්. ත්‍රිකෝණාකාර විදිහට තමයි මේක නැමෙන්නේ. දැන් අපි බෝඩ් එකේ පෙන්නන උපස ගහනක් නිසා මම මෙතන හරි මැදින් රේඛාවක් අඳිනවා. මේ රේඛාවක් ඇඳලා මේ දෙකෙන් එක කොටසක් තමයි මම තෝරගන්නේ සාය අඳින්න. එහෙමනම් මෙතන ඉඳන් මෙතනට අඟල් 12 මම ලකුණු කරනවා. මේක තමයි ත්‍රිකෝණාකාර මුදුන. ත්‍රිකෝණාකාරයෙන් මුදුනේ ඉඳන් මේ පැත්තට අඟල් 12කුත් මේ පැත්තට අඟල් 12කුත් අපි ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඉන හැඩය ඇඳගන්න. දැන් මෙතන ඉඳන් උස තමයි අඟල් 16. මේ තියෙන්නේ අඟල් 16. එහෙමනම් මේ අඟල් 16ට මහුම් වාසි අපි තියන්න ඕනේ. එහෙමනම් අපි මෙතනට එකතු කරමු. උස 16ට අපි එකතු කරනවා. ඉහළින් ඉනට මහුම් වාසි භාගයක්. මේ බලන්න. ඉහළින් මහුම් වාසි මම මේ රූපසරණත් එක්කම ඔයගලන්ට පැහැදිලි කරන්නේ. එතකොට මේක හොඳින් වැටහෙනවා. ඊළඟට එකතු කරන්න ඕන වාටියට. වාටියට අඟල් කාලයක දෙකක්. හතරෙන් එකේවා දෙකක්. මම මේක මේ විදිහට පැහැදිලි කරේ මට අඟල් භාගයක් කියලා කියන්න පුළුවන්. අඟල් කාල දෙපාරක් මේ වාඩිය මහන්න ඕන. ක්ලෑට් සායක වාඩියක් මහනකොට දෙවරක් මහන්න ඕන අනිවාර්යයෙන්. එහෙම නැත්නම් මේ වාඩිය රැඩ් වෙන්න පුළුවන්. හරි. එහෙනම් 16යි භාග 2යි කියන්නේ කාලයක දෙකක් නේද? එහෙනම් මෙතන එකතුව වෙන්නේ අඟල් 17යි. අපි මේ සියලු එකතු පාවිච්චි කරන්නේ අඟල් වෙලින්. එහෙමනම් මෙතන මම අඟල් 17ක් පහළට තමයි ලකුණු කරගන්න ඕන උස. අපිට හරිම ලේසි මේ 17ත් මේ 12ට එකතු කරාම. මේකට මම කියනවා සායේ මුළු උස. මුළු උස කියලා අරගන්නවා. මේක සායේ බිම්මකට ගණනය කරන්න එපා. මේක කපා ගන්න විතර. එහෙමනම් 12 එකතු කිරීම 17. මේ බලන්න. මෙතන 7යි 2යි 9යි නේ. මෙතන එතකොට 2යි 29යි. එහෙනම් මෙන්න මෙතන ඉඳන් උස 29ක් ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ මෙතනත් ඔයගොල්ලෝ මේ 29 ලකුණු කරන්න. මෙතනත් මේ 29 ලකුණු කරන්න. මෙන්න මේ ත්‍රිකෝණාකාර මුදුන ඉඳන් තැනින් තැන ඔයාලා 29 මේ විදිහට ලකුණු කරන්න. මම මේක පෙන්නන්නම් ඊතලයේදී සම්පූර්ණ උස 29යි. මේ රෙදි කපා ගන්න විතර.
හොඳට මතක තියාගන්න එදි කපා ගන්න විතරක් ගන්න මිනුමක් පමණයි. එහෙමනම් අඟල් 20 මොකද සාමාන්‍යයෙන් අපිට ත්‍රිකෝණාකාර සායක් කපනකොට මේ ක්‍රමය අනිවාර්යෙන් උපයෝගී කරගන්න. එතකොට අපිට වාටිය ඇදලදී උඩ ඇදලදී ලස්සන සායක් කපා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි දැන් වාටිය රේඛාව නිර්මාණය කරන්න පුළුවන්. මෙතන හැමතැනම අපි මාක් කරගෙන ගියා අඟල් 29 ගානේ. මම මේ රේඛාව ලකුණු කරනවා ඉන රේඛාව කියලා. මෙතන මම ලකුණු කරනවා වාටිය රේඛාව. එහෙමනම් මේ පැත්ත අංශයනේ නේද? මේක අංශ රේඛාව, ඉන රේඛාව, අංශ රේඛාව සහ වාටිය රේඛාව. එහෙමනම් අපි දැන් ප්ලේයාර්ඩ් සාය කපා ගන්න සූදානම්. මේ කපාගත්ත සාය අපි කලින් පිටපත් කරගත්ත මේ යෝග කොටසට අල්ලගන්න පුළුවන්. ඔයාලා මම වාසි ඉගෙන ගත්තා. ඒ වගේම යෝග කොටස කපන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට ඉතින් ප්‍රැක්ටිකලි රෙඩි වෙලා කපන්න ඉන්නේ. අපි දැන් 60 පාන රෙඩි කොටස සමාන කොටස් දෙකකට බෙදාගෙන මේ විදිහට ආඩෙන තීරින් අදවගෙන තියෙන්නේ. ඊළඟට මේ වගේ දෙකට නෝම් කොටස නැවත ත්‍රිකෝණාකාර විදිහට එකම දෙයක හිටින විදිහට මෙතන තියෙනවා ත්‍රිකෝණාකාර මුදුනක්. එහෙම නැත්නම් අපි කපනකොට මෙන්න මේ විදිහට තමයි නවා ගන්නවා. ත්‍රිකෝණාකාර හැඩයක් එන විදිහට. එහෙනම් අපි ඊළඟට මේ ත්‍රිකෝණාකාර මුදුනත් සමගම මේ දිගටම අල්වෙනදි වලින් රඳව ගන්න ඕනේ. අපි මේ දිගට ත්‍රිකෝණාකාර මුදුනේ සිට මේ රේඛාව දිගේම අල්වෙනදි වලින් රඳවගෙන තියෙනවා. එතන බලන්න නැම්ම කොටස තියෙනවා. අපි රෙදි කොටස නැවත නවල තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ නැම්ම. ටේප් එකේ ඇලුමිනියම් තහඩුවක්. මේ තහඩුව මැද තියෙනවා සිදුරක්. මෙන්න මේ සිදුරට පුළුවන් අල්පෙන්ටක් ඇතුල් කරන්න. මෙන්න මේ අල්පෙන්ට ඇතුල් කරලා අපි ගත්තම අපිට ප්ලේයාර්ඩ් සාය කපනකොට ත්‍රිකෝණාකාර මුදුනට සම්බන්ධ කරගන්න ගොඩක් පහසුයි. මේ තියෙන ත්‍රිකෝණාකාර මුදුන අපි ඒක ළඟින්ම ටේප් එක තියලා මෙන්න මේ විදිහට අල්පෙන්ට් එකකින් රඳවගෙන එහෙම තද කරගන්නවා. දැන් බලන්න මම ඔයගලන්ට පොඩ්ඩක් කියලා දෙන්නම්. මේ ප්ලේ එකක් එහෙම නැත්තම් මෙන්න මේ විදිහට එහා මෙහා ගෙන යන්න පුළුවන්. අසායක් කපනකොට අනිවාර්යෙන් අපි මේ මිනුම විනවට මිනුම මේ විදිහට ලකුණු කරන්න ඕනේ. අපි සායේ මිනි ලකුණු කරන්නේ කොහොමද කියලා බලමු. අපි තෝරගත්ත මිනුම ඉනවට මිනුම අඟල් 29යි. 29 අතුරු උකුලවට මිනුම 35යි. මෙතන මම ඉන ප්‍රදේශයේ නෙමෙයි මේ සාය කොටසට ගන්න උකුලවට මිනුම. අපි මේකට යෝග එකක් දාන්නේ. ඊළඟ යෝග කොටස අඟල් 8 අඩු කරාට පස්සේ ඊළඟට තියෙන්නේ උකුලවට මිනුම. එහෙනම් උකුලවට මිනුමේ සිට වාඩියට ගන්න කොටස තමයි අපි මෙතන ප්ලේයාර්ඩ් සාය කපා ගන්න. එහෙමනම් ඔයාලට මම කියලා දුන්නා උකුලවට මිනුම තුනෙන් බෙදන්න කියලා. ඔයාලා සාමාන්‍යයෙන් මේ ප්ලේයාර්ඩ් සායක් කපනකොට ඉඩමට මිනුම තුනෙන් බෙදනවා රැලි දාන්නේ නැත්තම්. මම මේකෙත් රැලි දාන්නේ නැහැ. උකුලවට රැලි දාන්නේ නැති නිසා මම මේ උකුලවට මිනුම තුනෙන් බෙදලා තියෙන්නේ. එහෙමනම් තුනෙන් බෙදුවට පස්සේ අපිට උත්තරයක් ආවා 11යි 8න් 6යි කියලා. එහෙමනම් අපි මේ මිනුම ලකුණු කරමු. එහෙම නැත්නම් අපිට තව ටිකක් 11.6යිනේ අපිට පුළුවන් 12ටම ගන්නත්. මොහොන්වාසි අංශය තියා ගන්න ඕනේ නම් අපිට පුළුවන් තව ටිකක් වැඩි කරගන්න. නැත්නම් අපිට 11.6ට ලකුණු කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි මේකට චෝක් කෑල්ල පාවිච්චි කරන්න ඕනේ. කඩපාට රෙද්දක් නිසා කඩපාට රෙදි කොටසක් නිසා අපි මේකේ සුදු පාට හරි කහ පාට හරි ඔයාලා පාවිච්චි කරන්න. එතකොට හොඳින් මේ රේඛාව උලන්න පේනවා. ඊළඟට අපි තව ටිකක් දුරකින් මේ අඟල් 12 ලකුණු කරගමු. මේ විදිහට දැන් අඟල් 12 අපි ලකුණු කරගත්තා. දැන් අපි ටේප් එක කරකවල බලනවා අපි ලකුණු කරමු සමානව ලකුණු වෙලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන් ලකුණු කරමු සමානයි. එහෙනම් අපි මේ කඩේලි රේඛාව උඩ නිවැරදි
වක්‍ර රේඛාවට ගමු. එහෙනම් අපි මේකේ උකුලවට ප්‍රමාණයේ වක්‍ර රේඛාව. ඊළඟට අපිට ඕන වෙනවා මේ සාය කොටසේ උස. සාය කොටසේ උස මම 16යි කියලා තියෙන්නේ. එහෙනම් මේ 16 ඉහළින් මැහුම් වාසි භාගයකින් 16ට පහළින් මැහුම් වාසි භාගයකින් මෙතන එකතු කරන්න ඕනේ. එහෙනම් අපි 17ක කොටසක් තමයි මෙතන කපන්න ඕනේ. උස 17යි. මෙතන අපි තෝරාගත්ත ප්‍රමාණය අඟල් 12යි. මේ අඟල් 12ට 17ක් එකතු වෙන්න ඕන. 12යි 17යි එකතු කරාම 29යි. අපිට දැන් මේ ප්‍රයාස සායක් කපනකොට මේ නිසා අපිට වැදගත් නැහැ. නමුත් ඉතිසලහන ඇඳ ගන්න ඕන නිසා වක්‍රයක් අපි අඳින්නේ යන්නේ. වක්‍රයක් අඳිනකොට අනිවාර්යෙන් මේ කොටසේ උස ලකුණු කරගන්න. එහෙමනම් අඟල් 12ට 17ක් එකතු කරාම 29යි. 29නේ පැන්තන ලකුණු කරනවා. අපි බලමු කලින් කරා වගේම දැන් මේ වාටිය රේඛාව නිර්මාණය කරන්නේ. වාටිය රේඛාව නිර්මාණය කරනකොට අපේ මිනුම් නිවැරදිද කියලා බලන්න අපි ටේප් එක නැවතත් මේ විදිහට අරගෙන යන්න ඕන අපේ මිනි මත. මෙන්න මේ විදිහට මිනි මත අරගෙන ගියාම අපේ නිවැරදිද කියලා බලන්න පුළුවන්. ඊළඟට අපි කඩේදී ඇදගත්තේ මෙතන. අපි මේක පොඩ්ඩක් එදි කපා ගැනීමේ පහසුවට රේඛාව හොඳට පේන්න ඩාර්ක් කරමු. මෙන්න මේ. දැන් අපි මේ කලින් ඇදගත්ත ඉරමුණ තමයි රෙදි කපා ගන්න ඕනේ. එහෙනම් අපි මේ සාය කොටස කපමු. රෙදි කොටසක් අනිවාර්යයෙන්ම කපන අතරතුර අපි ඇදගත්ත ලයින් එකට කිට්ටුවෙන්ම අපි මේ රේඛාව දිගේ කපනකොට ඕන. හැම ඇඳුමක් කපනකොට රේඛාව ළඟින් මේ විදිහට ඇල්පෙනි වලින් රඳව ගන්න ඕන. එහෙම නැත්නම් අපේ මේ ලයින්ස් ඇද වෙන්න පුළුවන්. ඊළඟට මේ ඉර දිගේ සායේ යෝග කොටස සම්බන්ධ කරන වක්‍රය කපා ගමු. මේ බලන්න අපි දැන් කපා ගත්තේ යෝග කොටස අල්ලන වක්‍රය. අපි වාටිය රේඛාව කපා ගමු. දැන් අපි මේ සායේ ඉන සහ වාටිය කියන කොටස් දෙකම කපාගෙන ඉවරයි අපිට අවශ්‍ය කොටස. අපි ඊළඟට යෝග කොටස කපා ගන්න ඕන. ඊට පෙර මම ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්නම්. රේඛාවින්ද අඟල් භාගයක්. ඉන්න රේඛාවින්ද අඟල් භාගයක් මෙතන මැහුම් වාසි තියලා තියෙනවා. ඔයාලා මෙතන මැහුම් වාසි භාගය ලකුණු කරගන්න. ඊළඟට වාටිය මම අඟල් භාගයක් මැහුම් වාසි තියලා තියෙනවා. වාටිය මහනකොට අඟල් කාල දෙපාරක් නමලා මහන්න තියෙනවා. අපි එහෙමනම් තව දෙයක් ඔයාලට කියලා දෙන්න ඕනේ මේ ගමම්ම. අපි මේ කපාගත්ත ඉනේ රෙදි කොටස් තියෙනවා මෙතන 4ක් නමලා. මේ බලන්න 1 2යි මෙතන 2යි 4යි. ඔයාගේ ඉනමින්ම දැන් මෙතන මම ගත්තේ ප්‍රමාණය 4ෙන් වැඩි කරාට පස්සේ ඒ ගත්ත ඉන වට ප්‍රමාණය. එහෙම නැත්නම් මම මෙතන පාවිච්චි කරේ උකුල වට ප්‍රමාණය නිවැරදිව ගණනය වෙන්න ඕන. හොඳයි. ඒක ට්‍රික් එකක් කරලා බලන්න. අපි එහෙනම් මේ සාය කොටස දිගෑරලා බලමු. තවත් ට්‍රික් එකක් තියෙනවා මේ සාය දිගාරිනකොට මේකට මම රැලි දාන්න නැතුවනේ මහන්නේ නේද? ඔයාලා මේක පරිස්සම් වෙන්න බයස් අතට කපලා තියෙන හින්දා මේක චුට්ටක් හරි ඇදුනොත් රැලි වැටෙන්න පුළුවන්. මේ තියෙන අපි කපාගත්ත සාය කොටස. යෝග කොටසේ පිටුපස යෝග කොටස අපි මාක් කරගමු. අපි නෝස 9ක් ලකුණු කරගමු. අඟල් 9 මාක් කරගත්ත තැන අපි යෝග කොටසේ සරල රේඛාවක් ඇඳගමු. යෝග කොටසේ උකුල පළල 9යි 3 කාලයි. අපි එහෙමනම් මේ මාක් කරපු ඉන රේඛාවත් උකුල රේඛාවත් අතර අපි අංශ රේඛාව ඇඳගමු. යා කරලා ඉනත් උකුලත් යා කරලා අංශ රේඛාවල් ඉහළින් අඟල් භාගයක් මැහුම් වාසි රේඛාවත් ලකුණු කරලා මේ විදිහට සම්බන්ධ කරලා අපි මේ කොටස කපා ගමු. ඉදිරි යෝග කොටසේ ඕපන් එකක් තියෙනවානේ අපි මේ යෝග එකේ ඉදිරියට තමයි
බොත්තම් අල්ලන්න දාලා තියෙන්නේ. එහෙනම් බොත්තම් අල්ලන්න ඕන නම් අපි ඉදිරියෙන් ඕපන් එකක් තියෙනවා. ඉදිරි කොටස ඔයාලා වෙනම කපා ගන්න. මම මේ කැපුවේ පිටුපස යෝක් කොටස. යෝක් කොටස කපා ගමු. මේ තියෙන්නේ අපේ පිටුපස යෝක් කොටස. ඊපස්සේ යෝක් කොටසේ එතන ඕපන් එකක් තියෙනවා නිසානේ. ඒ ඕපන් එකට අපි බොත්තම් තමයි තපන්න ගන්නේ. එහෙනම් බොත්තම් අල්ල ගන්න නම් අපි මෙතන අඟල් එකමාරක් මම වැඩි කොටසක් තියලා තියෙනවා. එහෙනම් මේ ගත්ත කොටසේ ඉඳන් අඟල් එකමාරක් ලකුණු කරගමු අපි. දැන් මම මේ පිටුපස පල්ලේ කපාගත්ත යෝක් කොටස අරගෙන එතනින් මම අඟල් 5ක් මෙහාට කරලා තමයි මම මේ කොටස ඇඳගත්තේ. එහෙනම් අපිට පුළුවන් මෙතනත් පොඩි මාර්ක් එකක් දාගමු. මේ අඟල් එකමාර බොත්තම් කඩියට තමයි මම කියන්නේ. එහෙනම් දැන් නැවත කොටස දාන්න කලින් ඕනේ මේ රෙදි කොටසම තියලා වටේට කපාගෙන යන්න පුළුවන්. ඉදිරිපස පල්ලේ කොටස් දෙකෙන් කුඩා කොටස කපා ගන්න. අපි මේක ගලවලා බලමු. මේ අපි කපාගත්ත ඉදිරිපස කවුවේ එක කොටසක්. එහෙමනම් මේ කුඩා කොටසනේ ඊළඟට අපි කපා ගන්න ඕනේ ඉදිරිපස කවුවේ ලොකු කොටස. දැන් අපි ඉදිරිපස යෝක් එකේ කුඩා කොටස කපාගත්ත මේ ටිකක් විශාල කොටස. එතනින් යෝක් එකේ ඔයාලට මේ තද වෙද්දන් නිසා පේන්නේ නැති නිසා මම ලයින් කරනවා. එහෙම නැත්නම් ඔයාලට මේ බ්ලොක් එකම තියලා කපන්න පුළුවන්. ඒ කියන්නේ ඉදිරිපස කොටස තියලා කපා ගන්න පුළුවන්. එහෙමනම් මෙතනින් තමයි ඕපන් එකේ සයිඩ් ඕපන් එකක් නේ අපි කිව්වා ඩාට් එක දාන්නේ ඔයගොල්ලෝ. මේකට ඩාට් නැහැ. ඩාට් එක දාන්න තැන ඉඳන් තමයි මේ සාය ඕපන් කරන්නේ. එහෙමනම් එතන ඉඳන් එක පැත්තක් ලොකු වෙනවා අනිත් පැත්තට කුඩාවට ගන්න. මෙන්න මෙතන අඟල් එකමාරක් මම වැඩිපුර තියලා තියෙනවා. අපි මේකට බටන්ස් දාන නිසා. ඔයාලට ඕන නම් ෂිපර් එකක් අල්ල ගන්නත් පුළුවන්. වැඩි කොටසක් තියෙනවා. මම ඒකත් කොහොම ලයින් එකෙන් ඇදලා පෙන්නන්නම්. යටත් තියෙනවා පොඩි වැඩිපුර කොටසක්. අපි මේක කපා ගමු. වැඩිපුර තියලා තියෙන්නේ බටන්ස් එකට. එහෙනම් අපි ඉහළ කොටස ඉන රේඛාව මේකේ. පෙන්නන්න ඕන පිටුපස තියෙන යෝක් කොටස සම්පූර්ණ එක කොටසක්. මම මේ කන පිට පැත්ත පෙන්නන්නම්. මේ තියෙන්නේ පිටුපස යෝක් කොටස. මම මේ කන පිට අරන්. මේක යෝක් කොටස් කපනකොට තනි යෝක් කොටසෙන් ලයිනින් කොටසකුත් ඉදිරිපස යෝක් කොටස් දෙකකට මම කපලා තියෙන්නේ. මේ වගේ කොටස් දෙකකට ලයිනින් කොටස් දෙකක් කපා ගන්න. බොත්තම් කාස මහන කොටස ඉස්සෙල්ලාම ලයිනින් කරගමු. මේ තියෙන ඉන කොටස අපි එතනට මැහුවාසි භාගයක් ඉතුරු කරලා මේ විදිහට මැෂින් එක නවත්තලා මෙහෙම යෝක් කොටස හරව ගන්න ඕනි. දැන් මහන්නේ අපි ඉන රේඛාවේ මැහුවාසි ලකුණු කරපු රේඛාව මත. ඉදිරි යෝක් කොටසේ ඉන රේඛාව දිගේ මැහුවාසි භාගයට මහගමු. දැන් අපි ඕපන් එකට සම්බන්ධ අනිත් කොටස මේ විදිහට මැෂින් එක නවත්තලා හරවගෙන බොත්තම් දානකොට කොටස ඕවර්ලැප් වෙන්න ඕනේ. එක මත එක පිහිටන්න ඕනේනේ. අන්න ඒ නිසා ටිකක් වැඩිපුර මෙතනින් ඉතුරු කරලා තියෙන්නේ. කොටසේ මතු පිට කොටසත් ලයිනින් කොටසත් එක මත එක තියලා මම මේක හොඳ පිටට තියන්නේ. කන පිට පැත්ත තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ. මේ විදිහට අපි ඉන රේඛාව දිගේ මැෂින් කරන්න ඕනි. අඟල් භාගෙ මැහුවාසි වලට අපි මේක ඇල්පෙනිට්ටක් වගේ රඳව ගමු. මේක සිල්ක් මැටීරියල් එකක් හින්දා රෙදි හාමිහා යනවා. ඒ නිසා අපි ඇල්පෙනිට් වලින් රඳවනවා. ලයිනින් කොටසත් පිටුපස පළුවේ යෝක් කොටසත් එකමත් එක තබා ඉන රේඛාව දිගේ මැෂින් කරගන්න.
ලයිනින් සම්බන්ධ කරලා අවසానයි. ඊට අපි පිටිපස්ස පළුවේ ලයිනින් කොටස මත තබා මෙන්න මේ විදිහට මැෂින් කරගන්න. ටිකක් මේව අදින්න. රැලි වැටෙන්නේ නැති වෙන්න ඇදලා මේ විදිහට මැෂින් කරගන්න. එතකොට ශක්තිමත් බවක් තියෙනවා මේ දින කොටස. අපි යෝග කොටස් දෙකම එකමත් එක තියලා තියෙන්නේ. මෙතන ඕපන් එක තියෙන්නේ. මේකේ අංශ මෝට්ටුව එක පැත්තක අපි මහගමු. මොකද දෙපැත්තෙන් මහන්න බෑ. මෙතන අපි ක්ලියර් සාය මේකට අල්ලන්න ඕනි. ඉස්සෙල්ලම අපි එක අංශයක මෝට්ටුව එහෙම නැත්නම් අංශය මහගමු. ඊළඟට අපි කපාගත්ත ක්ලියර් සාය වාටිය මහ ගන්න ඕන. ක්ලියර් සාය වාටිය මහනකොට අඟල් කාලා සෙල්ලාම නවලා වාටිය මහ ගන්න. අඟල් භාගේ දෙපාරකට තමයි මහන්නේ. සෙල්ලාම අපි එක වාටියක් මහගෙන යමු. මේක අපිට දිගටම මහන්න බෑ. නවත්ත මහන්න ඕනි. කොටසින් කොටස මහ ගන්න. මේකේ වක්‍ර හැඩයක් තියෙන නිසා බොහොම පරිස්සමෙන් මහ ගන්න ඕන රැලි වැටෙන්නේ නැති වෙන්න. අඟල් කාලට නවාගෙන වාටිය මහන්න. මෙහෙමවත් කාලට වාටිය මහන්න. අපි දැන් ක්ලියර් සායේ පළවෙනි වාටිය මම කිව්වා මේකේ වාටි දෙකක් මහනවා. පළවෙනි වාටියේ අවසානයට ඇවිත් තියෙන්නේ දැන්. යෝග කොටසට ක්ලියර් සාය කොටස අල්ලගමු. මෙතන වාසි භාගයක් තියන්න ඕනි. අපි මේ විදිහට දිගටම මැෂින් කරගෙන යමු. යෝග කොටසට සාය කොටස දැන් අපි අල්ලලා ඉවරයි. මේ අවසන් කොටස. අපි දැන් අනිත් අංශය මැෂින් කරගමු. ක්ලියර් සායේ දෙවෙනි වාටිය අපි මහගමු. මේකට වාටි දෙකක් අවශ්‍යයි. අපි දැන් මේ ක්ලියර් සායේ වාටි මහලා අවසන්. අපි පොත්තන් ඉවරදිව මාක් කරගන්න ඕනේ අපි අල්ලන්නේ කොතනද කියලා. මෙෂර් කරගත්ත තැන මෙන්න මේ ආකාරයට ඔයාලට පුළුවන් මේ විදිහට නූල් දෙපටක් දාගන්න. මේ විදිහට බටන් එක අල්ලගන්න.
බටන් හෝල් ස්ටිච් එකෙන් අපි බටන් හෝල් එක වටේ මහගමු. ඔයාලට 6x මැෂින් එකක් එහෙම තියෙනවා නම් නැත්නම් බටන් හෝල් මැෂින්ස් තියෙන අයට මේක මැෂින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට බටන් හෝල් එක මහගන්න පුළුවන්. මේ බොත්තම් කාසිය මහලා අවසන් කරන්න හදන්නේ. ඔයාලා බොත්තම් කාසියක් මහනකොට මෙන්න මේ කරුණ දැනගෙන ඉන්න ඕන. අපි ගන්න බොත්තමේ විෂ්කම්බේ, ඒ කියන්නේ මෙතනින් හරි මැදින් අපි ටේප් එකෙන් මැනගත්තොත් ඒ විෂ්කම්බේට වඩා පොයින්ට් එකක් අඩුවෙන් කාසිය කපන්න. විෂ්කම්බේට වඩා මේ කාසියක් කපා ගත්තොත් මේක ලස්සනට එන්නේ නැහැ. නිවැරදි නේ. අපි එහෙනම් මේ බටන් හෝල් එක මහලා ඉවර කරමු. ඔයාලත් මෙන්න මේ විදිහට අපේ ඉදිරිපස යෝග් කොටසට බටන්ස් 3ක් මම මේ විදිහට අල්ලලා තියෙනවා. මේකට සමාන්තරව ඔයාලටත් පුළුවන් එක මිනුමක් අරගෙන ඊළඟ බොත්තම් 3ක් මේ විදිහට අල්ලගන්න. එතකොට මේ උඩ කොටසේ ඕපන් එක තියෙන්නේ මේ විදිහට ඕපන් එක තියෙන පැත්තේ කාස මහන්න. ඊට යට ලයින් එකේ තමයි බොත්තම් අල්ලගන්න ඕනේ. මේ ආසන් කරලා තියෙන්නේ යෝග් එකක් සමග දෙයා සායි. මොස්තරේ මේ වීඩියෝ එක ඔයාලා යමක් ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙන තුරු ඔබට සුබ දවසක්.